SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 4 සිකුරාදා සිරස්සල මහර ගැටුම පාතාලයේ වැඩක් බන්ධනාගාර නිලධාරීන් කියයි. අභිකාපඩාව මේගොල්ලෝ ආක්‍රමණය කරා නම් ඒකෙන් වෙන සමාජ ව්‍යසනය අපිට හිතා ගන්නවත් බෑ. අටුළුගමදී PHIට කෙළගැසූ කොවිඩ් ආසාදිතයා ලබන 17 තෙක් රිමාන්ඩ්. කොම්පඤ්ඤ වීදියේ දුම්රිය සානාධිපතිට සහ මරදානයේ දුම්රිය සේවකයෙකුට කොවිඩ්. සමස්ත ආසාදිතයින් 26000 ඉක්මවයි. විපක්ෂ නායකගේ කතාවේ කොටසක් ඉවත් කිරීමට යාමේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්. අසාර්ථක රාජ්‍යයක් නෙවෙයි මම කියන්නේ. එහෙම එක්ස්පන්ජ් කරන්න බෑ ඔබතුමාට මගේ ස්පීච්. කොවිඩ් සඳහා නිපද වූ ෆයිසර් එන්නතේ පළමු තොගය බ්‍රිතාන්‍යයට. අතුරු ආබාධ මතුවහොත් වන්දි මුදලක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. සෞඛ්‍ය නිලධාරීන්ට කෙළගැසූ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයා අද අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙසැම්බර් 17 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අතර මර්දාන දුම්රිය ස්ථානයේ සේවකයෙකුට හා කොම්පඤ්ඤ වීදි දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ පවතින වාතාවරණය තුළ මෙවර දෙසැම්බර් උත්සව සමය සාප්පු සවාරය සඳහා යෝග්‍ය නොවන බවයි. COVID-19 ආසාදිතයන් 627 දෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනා ගැනුණා. පෙර දිනවල පරිදිම ඊයේත් වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 402ක්. ඉන් 104 දෙනෙකු වාර්තා වුණේ වැලිකඩ ප්‍රදේශයෙන්. ගම්පහින් ආසාදිතයන් 66 දෙනෙකු හඳුනා ගැනුණා. රත්නපුරයෙන් ආසාදිතයන් 35ක්, කළුතරින් 30ක් හා තවත් දිස්ත්‍රික්ක 12කින් ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ප්‍රදේශයේ තහවුරු කළ නොහැකි පුද්ගලයන් 43 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතර වනවා. අද පස්වරුවේ තවත් COVID-19 ආසාදිතයින් 252 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID ආසාදිතයන් ගණන 26290ක් දක්වා ඉහළ ගියා. ඉන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 19438ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6723ක්. මේ අතර ඊයේ වාර්තා වූ මරණ පහත් සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගියා. ඊයේ මරණ පහම වාර්තා වූයේ කොළඹින්. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 2 පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගිය අය අතර වනවා. ඒ අතර කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන සිටියදී රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය නිලධාරීන්ට කෙළගැසූ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ පුද්ගලයා අද බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අටුළුගම ගම්මානයට ඇතුළු වන ස්ථානයේ යොදා ඇති මාර්ග බාධකයේ අසලදී ඔහුව ගිලන් රථයකට නංවාගත් පොලිස් නිලධාරීන් සැකකරු බණ්ඩාරගම බස් නැවතුම්පළ තෙක් රැගෙන විත් අනතුරුව බන්ධනාගාර බස් රථයකට මාරු කෙරුණා. බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් නිලධාරීන් විසින් පසුව ඔහුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. සැකකරු බන්ධනාගාර බස් රථයේ රඳවා ස්කයිප් තාක්ෂණය ඔස්සේ කරුණු විමසූ මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 17 වනදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
ඔවුන් මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා සහයෝගය දක්වලා ඔවුන්ගේ ප්‍රදේශය ඔවුන්ගේ ජනතාවම ආරක්ෂා කරගන්න කටයුතු නොකළොත් ඉතින් බොහෝ දුරට අටලෝගම බොහෝ දුරට කාලයක් උදකලාවට ලක් කිරීමට සිද්ධ වෙයි. මොකද එක ගම්මානයක ජීවත් වෙන පිරිසකගේ අත්නෝමතික ක්‍රමවේදයන් යටතේ ජීවත් වෙන හින්දා සමස්ත කළුතර දිස්ත්‍රික්කයටත් ඒ ආසන්න නගරවලටත් ඒකෙන් තර්ජනයක් ඇති කිරීමට අපි අවස්ථාවක් කිසිසේත් ලබා දෙන්නේ නැහැ. තාමත් සීග්‍රයෙන් අටලුගම තුළ මේ COVID-19 රෝගය ව්‍යාප්ත වෙමින් පවතිනවා. සංචලන සීමා පැනවුවත් රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයේ ඉහළ යෑමක් තියෙනවා. ඒ නිසා එතනින් එහාට ගිය සංවිධානාත්මක වැඩපිළිවෙලක් මෙම රෝගය වැළැක්වීම සඳහා මෙම අටලුගම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතුව පවතිනවා. දැන් අටලුගම ඉතාම වගකීම් විරහිතව ලෙස හැසිරිච්ච කෙල ප්‍රහාරය එල්ල කරපු රෝගියා. ඒ රෝගියාගේ PCR පරීක්ෂණය කළා සතියකට පස්සේ තමයි ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් හොයා බැලුවට පස්සේ. එතකොට දැන් ඒ රෝගියාගේ PCR පරීක්ෂණය කළා දැන් වෙනකොට සති දෙකකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට පුද්ගලයා හොයාගෙන අපි රෝහල් ගත කරන්න උත්සාහ කරනකොට සති දෙකක් ගත වෙලා. එතනම එතකොට ප්‍රමාදයක් තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ අනිත් තැන්වලත් මේ ප්‍රමාදය තියෙනවා. කොළඹ මහනගර සභා සීමාව සහ අටලුගම හැරුණාම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විශේෂයෙන් වැඩබිම් ආශ්‍රිතව අවදානම් තත්ත්වයන් මතුවෙමින් තියෙනවා. දැන් ඇහැලියගොඩ ප්‍රදේශය ආශ්‍රිතව කර්මාන්තශාලාවක මතුවලා තියෙන අවදානම්. අපි මෙච්චර දවසක් කතා කරපු නැති නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල. ඊගා නුවරඑළිය දිස්ත්‍රික්ක, කෑගල්ලේ, කුරුණෑගල මේ වගේ තැන් කිහිපයක යම් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. මරදාන දුම්රිස්ථානයේ සේවකයෙකුට හා කොම්පඤ්ඤ වීදියේ දුම්රිස්ථානයේ ස්ථානාධිපතිවරයාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මරදාන දුම්රිස්ථානයේ දුම්රිය කාර්ක සහායකවරයෙක් PCR පරීක්ෂණයට පෙනී සිටලා වැඩට පැමිණෙන්න එපා කියද්දී නමුත් ඔහු පැමිණිලා තියෙනවා. ඒ වාර්තා කරලා ටික වෙලාවක් යනකොට PCR පරීක්ෂණය අනුව ඔහු පොසිටිව් වෙලා කොරෝනා රෝගියෙක් බවට පත් වුණයි කියලා දැන ගැනීමට ලැබුණු වහාම ඔහු ආශ්‍රිතය කරපු පළවෙනි ආශ්‍රිතයන් සියලු දෙනාම 15 දෙනෙක් හිටියා. ඒ 15 දෙනාම නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඒ අනුව දුම්රිය ස්ථානයේ කටයුතු කිසිම බාධාවකින් තොරව මේ වෙනකොට සිදු වෙනවා. කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානාධිපතිවරයා ඉන්න මහල් නිවාස සංකීර්ණය පසුගිය මාස 10 වෙනි දිනට ආසන්න දිනක ඉඳලා ලොක්ඩවුන් කරලා තිබිච්ච ප්‍රදේශයක එතුමා ඒ ලොක්ඩවුන් කිරීම පිළි නොපැද පහුගිය මාස 25 වෙනිදා ඇවිල්ලා තියෙනවා දුම්රිය ස්ථානයේ පැවති සාදයකට. එතනින් පස්සේ පහුගිය 29 හෝ 30 දිනයකදී PCR පරීක්ෂණයට ලොමු කරා ඒ ලොක්ඩවුන් කරලා තිබුණු මහල් සංකීර්ණයේ අදිංචි වෙලා ඉන්න අය. ඒ අනුව මෙතුමා PCR පරීක්ෂණයේදී පොසිටිව් වුණා. ඒ දැනගත් වහාම පළවෙනිදා අපි දුම්රිය ස්ථානයේ විස බීජ හරණය කරලා අර සියලු දෙනාම අද දින PCR පරීක්ෂණයට යොමු කිරීමට කටයුතු කරලා තියෙනවා. ආයතන මට්ටමින් යම් කිසි විදිහට උන්ට ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඊයේ දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමාගේ උපදෙස් පරිදි මම මේ දුම්රිය ස්ථානාධිපතිවරයාට සහ අදාළ දුම්රිය කාර්ක සහායකවරයාට විරුද්ධව කටයුතු කරා. මීට අමතරව වෙනම චක්‍රලයකයක් නිකුත් කරා අදාළ සියලුම කොට්ටාසවල ලොක්ඩවුන් කරලා තියෙන ප්‍රදේශයක කිසිම කෙනෙක් සේවයට ගන්න එපා. එහෙම ගත්තොත් අදාළ ප්‍රධානියා තමයි ඒ වගකීම දරන්න ඕන. මහනුවර මහරෝහලේ අක්ෂි ශල්‍යාගාරයේ සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂ රේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ යලිත් සඳුදා සිට අක්ෂි සායනය හා රෝගීන් ඇතුළත් කර ගැනීම සිදු කරන බවයි. ඒ තත්ත්වය පාලනය කරගන්න අපිට හැකියාව ලැබුණා. එතෙන්දී උග්‍රකණනාසය පිළිබඳ සායනයේ අය පමණයි පොසිටිව් වුණේ. ඒ කණ්ඩායම මේ වන විට තෙල්දෙණි රෝහලේ ප්‍රතිකාර ඒකකයේ ඉන්නවා. ඊට අමතරව රෝහල් කාර්ය මණ්ඩලයේ කිසි අයෙකු පොසිටිව් තත්ත්වයක් තිබුණ නැහැ. ඔය ඊයේ හම්බෙච්ච ගෙන හැරෙන්න. මහනුවර නගරේ බෝගම්බර ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට අද පියවර ගැනුණා. එම ප්‍රදේශයෙන් තවත් COVID-19 ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව එම ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු සමස්ත ආසාදිතයින් ගණන 25ක්. මහනුවර නගර සීමාවේ පාසල් 45ක් හා අකුරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් 5ක් තවත් සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අද මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ රැස් වූ කොරෝනා මර්දන කමිටුව විසින් මෙම පාසල් එළඹෙන සඳුදා විවෘත කිරීමට නියමිතව තිබුණා. අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේත් ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේත් සියලු දෙනා සමග සාකච්ඡා කළා. ඒ වගේම ආරක්ෂකංශ ඇතුළු සියලු දෙනාම සාකච්ඡා කිරීමෙන් අනතුරුව තව දින 7කට පාසල් වසා තැබීමට අපි තීන්දුව කරා. ඒ අනුව මේ සෞදා නෙවෙයි ඊළඟ සෞදා වෙනතෙක් අපි පාසල් වසා තබනවා. ඊට පෙර අපි නැවතත් සමාලෝචනය කළා නැවතත් තීරණයක් ගන්නවා පාසල් අරිනවද නැද්ද කියන එක. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක සේවය කරන තවත් සේවකයෙකු COVID-19 වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයන් සහ වෙළඳුන් ආශ්‍රිතව පසුගියදා සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුවයි. මෙම ආසාදිත පුද්ගලයා අදත් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටියදී සෞඛ්‍ය නිලධාරීන් විසින් ඔහුට මේ බව දැනුම් දුන්නා.
මේ සතිය සම්බුදා අපි PCR 200ක් කරන්න මාකට් එකට ඒ 200න් එක්කෙනෙක් තමයි මෙයා. ඒකට මෙයාව ප්‍රතිකාරකට යොමු කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ලක්වල ඔස්තුලට තමයි දැනත් එක සම්බන්ධ වෙච්ච අයගේ තොරතුරු අරගෙන තමයි අපිට කියන්න ප්‍රදාන කරනවා. මෙවැනි තත්ත්වයක් පවතින පසුබිමක වුවද ආර්ථික මධ්‍යස්ථානය තුළ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන ආකාරය අපට දක්නට ලැබුණා. මොකද ඔයාලා මාස්ක් දාන්න නැතුව වැඩ කරන්නේ මේ ඔක්කොමලා? කොහෙන්ද මේ ලුණු එහෙම ඇවිල්ලා තියෙන සුදු ලුණු? චීනේ. ඇයි වැඩ කරන අයට මාස්ක් නැතුව වැඩ කරවන්න දෙන්නේ? සාක්කුවල තියෙන මාස්ක් තියෙන්නේ. ඒක තමයි බරපතල වෙනවා. මහා සාක්කුවේ නෙවෙයි තියෙන්න ඕනේ. නාවලපිටිය හයින් පොයින්ට් ප්‍රදේශයේ පුද්ගලයෙකුටද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මොහු ඉකුත් 27 වනදා නාවලපිටිය මහරෝහලේ සායනයකට සහභාගී වී ඇති අතර එදින එම සායනයට පැමිණි අවිස්සාවෙල් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් හඳුනාගෙන තිබුණා. පස්බාගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සැක කරන්නේ අදාළ කාන්තාවගෙන් මෙම පුද්ගලයාට කොවිඩ් ආසාදනය වන්නට ඇති බවයි. මේ අතර ගාල්ල සෞත්ලන්ඩ් විද්‍යාලයේ ගුරුවරියකගේ සැමියාට COVID-19 ආසාදනය වීමෙන් මිය යාමත් සමග දරුවන් පාසලට පැමිණීම අඩු වී තිබෙනවා. අද දිනේදී පාසල් පැමිණ ඇත්තේ සිසුන් 12 දෙනෙකු පමණයි. කෙසේ වෙතත් ගාල්ල සෞත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිනිය පවසන්නේ සමස්ත පාසලම විෂ බීජ හරණය සිදු කර ඇති හේයින් දරුවන් බිය නොවී පාසල් පැමිණෙන ලෙසයි. අපේ ගුරුවරියගේ සාම්පුරුෂයාට කොරෝනා වැළඳී ඇති බව දැනගත්වහම සමස්ත පාසලම විස බීජ හරණයට ලක් කරා. ඒ වගේම මේ ගුරුවරිය ආශ්‍රිතව හිටපු ගුරුවරු කීප දෙනාම නිවසේ නවතින්න කියලා උපදෙස් දුන්නා. අපි උගන්වන්න සූදානම් පාසල සුරක්ෂිතයි. ඒ අතර කොවිඩ් තත්ත්වය අතරතුර වරාය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයරත්නායක මහතා සහ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර පැවැත්වුණා. එසේම කොවිඩ් රෝගීන්ට පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද වෛද්‍ය විශේෂඥයන් සහ යුද හමුදාපති ලුතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර පැවති අතර හැකි ඉක්මනින් ඒ පිළිබඳ තීරණයක් දැනුම් දෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර තිබෙනවා. මේ අතර මෙවර දෙසැම්බර් උත්සව සමය සාප්පු සවාරි සඳහා යෝග්‍ය නොවන බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. තවමත් අපේ සමාජය තුළ අපි හඳුනා නොගත්තු රෝගීන් ඉන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසය කියන්නේ සාප්පු සවාරි යන මාසයක්. සියලුම දෙනා ඒකරාශී වෙනවා. සාප්පු වල තදබදයක් ඇති වෙනවා. නමුත් මේ රටේ එහෙම නැත්නම් මේ අවුරුද්ද ඒ සඳහා සුදුසු අවුරුද්දක් නෙවෙයි. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැකර් ක්‍රන්චි වෙජි. COVID-19 වෛරසයට එරෙහිව කෑගල්ලේ පුද්ගලයෙකු දේශීයව නිෂ්පාදනය කළ ඖෂධය පිළිබඳ අවසන් සායනික පරීක්ෂණවල නිගමනය ඉදිරි මාසය ඇතුළත රජයට දැනුම් දෙන බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසනවා. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ එය සාර්ථක වුවහොත් මෙරට ජනතාවට නොමිලේ ලබා දීම පිළිබඳ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි. COVID-19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දෙන ලද අතර අද දෙරණ ඉකුත් නොවැම්බර් 29 වනදා එය අනාවරණ කිරීමෙන් පසුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ අවධානයටද යොමු වුණා. අනතුරුව එලෙස දේශීයව නිෂ්පාදනය කළ හැකි ඖෂධය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. ඒ ඊට පත් කළ විද්වත් කමිටුවක අධීක්ෂණය යටතේ. එක පැත්තකින් ආයුර්වේද නැත්නම් ආයුර්වේද අමාත්‍යාංශය යටතේ පවතින ඒ තියෙන විද්වත් කමිටු හරහා මේ ඖෂධයේ තියෙන දේශීය ඖෂධයේ ගුණාත්මක භාවය පිළිබඳව පරීක්ෂා කිරීමටත් අනෙක් පැත්තෙන් අපේ රටේ වෛද්‍ය පීඨවල සිටින වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නිසි ක්‍රමවේදයකට මේ පරීක්ෂණය පවත්වලා මේ පිළිබඳව තීරණයක් ගැනීමටත් තීරණය වුණා. ඒ අනුව ඒ කමිටුව විසින් යම්කිසි විදිහක පරීක්ෂණයක් සිදු කිරීම තුළින් ඒ පිළිබඳව තීරණයක් ගනීවි. මේ ඖෂධයේ විශාල ප්‍රතිඵලයක් තියෙනවා කියලා ඒ ධම්මික බණ්ඩාර කියන මේ බෙහෙත හදපු මහත්මයා නෙවෙයි මේ සම්බන්ධව උනන්දුව දක්වපු බටහිර වෛද්‍ය කණ්ඩායමක් තමයි මේ සම්බන්ධව සහතිකය දීලා තියෙන්නේ. මේක පිළිබඳව පළවෙනි සහ දෙවෙනි පරීක්ෂණවලදී සාර්ථකත්වය අත් වුණා නම් මේ ගැන අපිට නැවතත් ප්‍රශ්න කරන්න බෑ. මේක සමහර අය මතයක් හදනවා මෙයා වෛද්‍යවරයෙක් නෙවෙයි, මෙයා බොරුකාරයෙක්, මෙයා මෙහෙමයි. එහෙම අපි පුරෝකථනයන් දෙන්න හොඳ නෑ. අපේ ආයුර්වේද බෙහෙත් හදන සමාගම් ගොඩාක් තියෙනවා 300කට වැඩිය. ඒ බොහෝ දෙනෙක් වෛද්‍යවරු නෙවෙයි. අපේ තියෙනවා බෙහෙත් වට්ටෝරු 70000ක්
විතර දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ඒ වට්ටවරු 70000න් ඕන කෙනෙකුට ඒක බෙහෙත් හදන්න පුළුවන්. හැබැයි ඒ බෙහෙත් හදුවම අපි ඒ බෙහෙත හොඳ නම් ඒ ලෙඩට ඒ රෝගයට ඒකට අපි අවඥා කළ යුතු නැහැ. ඒ නිසා එවැනි තැනැත්තන් අපි ආරක්ෂා කළ යුතු. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල මේ විධිමත්ව කළ මාසයක් ඇතුළත මම හිතන ජනාධිපතිතුමාට බාර දෙයි. තාම පරීක්ෂණ මට්ටමේ තියෙන මේ ඖෂධ වර්ගය පිළිබඳව තව දින කිහිපයක් සායනිකව වශයෙන්ොත් අධ්‍යයනයක් කරනවා. ඒ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අපි විශ්වාස කරනවා රෝගීන් වෙත ලබා දීමට අවශ්‍ය නිර්දේශය ලැබෙයි කියලා. අපි මේ වෙද මහතාත් එක්ක දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විදිහට සාකච්ඡා කරා යනවා. එතුමා ඒකට එකඟතාවය පළ කළා. මුදල් අය කිරීමකින් තොරව නොමිලේ සමස්ත ලංකාවාසී ජනතාවගේ හිතසුව පිණිස ඖෂධ වර්ගය ලබා දෙන්න ඇති ඉඩකඩ පිළිබඳව අපි සාකච්ඡා කරා යනවා. එක්සත් රාජධානයේ අනුමැතිය හිමි වූ ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නතේ පළමු තොගය එරටට ලැබී තිබෙනවා. ඒ අනුව එරට රජය සැලසුම් කර ඇත්තේ ලබන අඟහරුවාදා සිට එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කිරීමටයි. මේ අතර කොවිඩ් මාර්ගෝපදේශ නොසලකා හරිමින් කටයුතු කළ රටවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරේස් ඊයේ දැඩිව දෝෂාරෝපණය කළා. ලෝපුරා කොවිඩ් ආසාධිතයන් මිලියන 65 ඉක්මවා වාර්තා වී ඇති අසීරු පසුබිමක එක්සත් ජාතීන්ගේ විශේෂ සැසිවාරයක් පසුගියදා පැවැත්වුණා. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නොසලකා හරිමින් කටයුතු කළ රටවල් දැඩිසේ විවේචනය කිරීමට ජගත් සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් කටයුතු කළා. වසංගතය වැළැක්වීමේ එකම පියවර එන්නතක් හඳුනා ගැනීම නොවන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා. ජගත් සංවිධාන ප්‍රධානයා මෙහිදී පැවසුවේ සාමූහික ප්‍රයත්නයකින් තොරව වසංගතය නිට්ටාවට පාලනය අසීරු වන බවයි. කොවිඩ් මරණ 12443ක් සිදු වූ ඊයේ දිනේ සටහන් වුණේ ඉතිහාසයේ තවත් එක් අඳුරු දිනයක් ලෙසයි. ඉන් වැඩිම මරණ ඇමරිකාවෙන් වාර්තා වූ අතර එය 2840ක්. එය සටහන් වන්නේ එරටින් එක් දිනක වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන ලෙසයි. මේ අතර අන්තරායකර ආකාරයෙන් ලෝකයේ තවත් රටවල් කිහිපයකම දෛනික කොවිඩ් මරණ ඉහළ ගොස් තිබුණා. ඉතාලියෙන් මරණ 993ක්, මෙක්සිකෝවෙන් 800ක්, බ්‍රසීලෙන් 776ක්, පෝලන්තයෙන් 620ක්, ඉන්දියාවෙන් 570ක් හා රුසියාවෙන් මරණ 554ක් වාර්තා වුණේ එය මනාව නිරූපණය කරමින්. ලෝපුරා තවත් රෝගීන් 6,65,985ක් හඳුනා ගැනුණු අතර ඒ සමගින් ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 6,55 ලක්ෂය ඉක්මවා ගියා. මේ අතර පසුගියදා එක්සත් රාජධානිය අනුමැතිය හිමි වූ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතේ පළමු තොගය එරටට ලැබී තිබෙනවා. එම එන්නත් ඉදිරියේදී රටපුරා රෝහල් හා මධ්‍යස්ථාන වෙත බෙදා හැරෙන අතර සුදුසුකම් ලැබූ පිරිස් සඳහා පළමු අදියර එන්නත් කරණයට යොදා ගැනීම ඇති. කෙසේ වෙතත් එන්නත ලබා ගැනීමෙන් පසු යම් අයෙකුට අහිතකර අතුරු ආබාධයක් ඇති වුවහොත් ඒ සඳහා පවුම් 1,20,000ක උපරිමයකට යටත්ව වන්දි ලබා දෙන බව එක්සත් රාජධානිය දැනටමත් නිවේදනය කර තිබෙනවා. මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇතිවීමට හේතුව පාතාල කල්ලි අතර සිදු වූ ගැටුමක් බව බන්ධනාගාර කොමසාරිස් තුසිත උඩුවර මහතා පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සිද්ධිය පාලනය කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරියා ඇතුළු නිලධාරීන් 150 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි. මහර බන්ධනාගාරයේ පසුගිය ඉරිදා ඇති වූ කැරැල්ල අතරතුර නවතම දර්ශන කිහිපයක් මාධ්‍ය වෙත අද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ පාතාල කල්ලි කිහිපයක ගැටුමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි. ඒ අතර ගුණාකෝවිලේ රෝහාගේ මාලිගාවත්ත සුරේෂ්ගේ ගණිමුල්ල සංජීවගේ හා රන්කැටියා නම් පාතාල සමාජිකයන්ගේ ගෝලයන් සිටින බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවා. මේ අතර ගැටුම අතරතුරදී මත්බවෙන් සිටි තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ බෙර ගසමින් ගීත ගායනා කළ අයුරුයි මේ. මේ කැරැල්ල අස්සේ කට්ට
කලිතු පැය එකහමාරක් විතර කාලයක් අර පැත්තේ රණ්ඩු කරන මරා ගන්නවා. තම්මැට්ටමකට බෙරේකට ගහනවා. ගහගෙන සින්දු කියනවා. තම්මැට්ටමකට බෙරේකට ගහගෙන සින්දු කියලා කෙජ්ජි තියාගෙන නටන කැරල්ලක් ලෝක ඉතිහාසයේ තිබ්බද කියලා මම දන්නේ නැහැ. අද පැවති අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදී බන්ධනාගාර නිලධාරීන් සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ඉතින් මේගොල්ලා ගේට්ටුව පැත්තට මේගොල්ලෝ ඔක්කොම එක බන්ච් එකක් විදියට එන්න ආවා. මම බැලුවා මම ගේට්ටුව මෙතන අයින් ගේට් එක තියෙනවා. මේක එහා පැත්තේ තියෙනවා මගේ අවි කබඩාව. ඒ අවි 40ක් විතර තියෙනවා. ඇමිනිෂන් 1000ක් විතර තියෙනවා. මම දැනගත්තා මේගොල්ලන්ගේ ටාගට් එක වෙන්නේ අවි කබඩාව. අවි කබඩාව මේගොල්ලෝ ආක්‍රමණය කරා නම් ඒකෙන් වෙන සමාජ ව්‍යසනය අපිට හිතා ගන්නවත් බෑ. මම මේගොල්ලන්ට කිව්වා ඉස්සරහට එන්න එපා කියලා. මම මගේ නිර්ධාරණ 3 දිනකට උඩට ෆයර් කරා. උඩට ෆයර් කරලා මේගොල්ලෝ අඩි 2ක් විතර වගේ පස්සට ගියා. ඊට පස්සේ මම කරන්න දෙයක් නැතිවම මම ටියර් ගෑස් ගැහුවා. ඊට රබර් රුණ්ඩ වලින් වෙඩි තිබ්බා. රබර් රුණ්ඩ වලින් වෙඩි තියලා ඊට පස්සේ මම දුන්නා මේගොල්ලන්ට එන්න එපා. ආවොත් වෙඩි තියන්න වෙනවා කියලා. දාන පොලිස් වල දෙක තුනක් වෙඩි තියනවා තමයි මේගොල්ලෝ ඔක්කොම ආපහු සම්පූර්ණ විඩ්‍රෝ වුණා. වෙඩි තියන්න කලිනුත් අර මගේ ස්ටෝර්ස් ටික මගේ කාර්යාලය ටික ගිනි ගන්නවා. මේගොල්ලෝ ගිහලා PH එක ඇඩුවා. PH එක කරලා බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන ඒව ඔක්කොම බිව්වා. බීලා තමයි ඊට පස්සේ පැයකට දෙකකට විතර තමයි මේගොල්ලෝ පුදුමාකාර විදියට ඇඩ්‍රෙස් වුණේ. ඔය බන්ධනාගාර පිටිපස්සේ යම උතර තියෙන පාතාල කල්ලි 4ක් 5ක් ඒගොල්ලොත් එක තියෙන ගැටලු ප්‍රශ්න වලට තමයි මේ මරාගන්නේ. මේ මියගිය අය මිය යන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින්ද නැත්නම් ඔවුන් අතර ගැටුම් වලින්ද? නෑ පැහැදිලි ප්‍රධාන ගේට්ටුව තුලදී පමණයි වෙඩි තැබීමක් සිද්ධ වුණේ. හේතුව මොකද මේ ප්‍රධාන දොරටු බේර ගන්න. මොකද කට්ටි දෙකක් ගහ ගන්නවා. බ්‍රිතාන්‍ය යුගයේ ඉඳලා හිටපු කඩු දෙකක් තිබ්බ අධිකාරිවරයා කාර්යාලයේ සීල් කරලා ඉබ්බෝ දාලා. මේගොල්ලෝ කඩු දෙකක් පාවිච්චි කරලා තිබ්බා. එතකොට ඊගාවට සේප්පුව කඩන්න කියලා සේප්පුවේ තියෙන රත්තරන් බඩු ටික මුදල් ටික බේර ගන්න බැරුව එතනම ගහගෙන තියෙනවා එක 25 30ක් විතර. ඉදිරි පරීක්ෂණ වාර්තා එනකොට බලාගත්ත හැකි මේ රටට ජනතාවට මේ වෙඩි තැබීමෙන් කී දෙනෙක්ද මිය ගිහිල්ලා තියෙන්නේ? පහර කෑම් තුලින් හෝ කැපුම් තුවාල වලින් පොළු පාරවල් වලින් කී දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවද කියලා. ඒ වගේම තමයි බහර බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බුද්ධ්‍යංශය මේ දෙකම එකතු වෙලා පුදුම පරිශ්‍රමයක් දරුවා මේ ගේට්ටුව බේරගන්න. ගල් ගහද්දි ගිනි බෝල හදලා විසි කරනවා එතෙන්න. ඒ තියෙද්දි මම හිතන්නේ පැය 24ක පමණ කාලයක් ඒ අය එකා වගේ මහන්සි වුණා මේක බේරගන්නයි. ඔබතුමාලා කියනවා මේ කොවිඩ් රෝගී ඉස්සරහට දාගෙන වෙන කල්ලියක් කරේ කියලා. මොනවාද තියෙන සාධකේ? කොවිඩ් රෝගය ටික වෙලාවකින් අමතක වුණා. මේ හැමෝටම. මොවුන් ප්‍රධාන දොරටුවට පුළුවන් තරම් සම්බන්ධ වෙලා ඇටැක් කරේ. බන්ධනාගාරේ කැරැල්ලක් ඇති කරලා බන්ධනාගාරේ පැන යන්න උත්සාහ කිරීම සහ මද්ද්‍රව්‍ය වැරදි සඳහා අප නැති අයට මේ මාර්ගයක් හොඳයි කියලා ඔවුන් තීරණය කරපු නිසා. එක කතාවක් තියෙනවා දැන් මත්පෙති 21000ක් ඖෂධ ගබඩාවෙන් අරන් මේ අය පානය කරලා තියෙනවා කියලා. 21000ක් තිබුණා නම් තියෙන්නට අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ ස්ථානයේ තිබුණාද? මෙහි තියෙන්නේ මානසික රෝගීන් වලට දෙන ප්‍රතිකාර වලට දෙන බෙහෙත්. ඊට අමතරව අනික් සාමාන්‍ය රෝගී වලටත් දෙන බෙහෙත් මෙහි තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් ඒකත් එක්ක වැඩ කරන්නේ නැහැ. ඒ අනුව මේ මත්පෙති කියන කතාව ඒක තවදුරටත් අපිට කතා කරන්න පුළුවන්. අරක බීලා මත් වුණා කියන කිව්වොත් හරි. ප්‍රකාශ සටහන් කිරීමේදී විශේෂයෙන්ම සාමාන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා නොගන්නා පෙති 21000ක් පමණ වුණු බවට වාර්තා වෙනවා. මේ පෙති අතරින් විශේෂයෙන්ම ආටේන් නැමැති ඖෂධය ඇතුළු තවත් පෙති වර්ග 6ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා. එම පෙති වර්ග ඖෂධ විශේෂඥයන් වෙත ඉදිරිපත් කර ඒ වගේම විශ්ලේෂකයන් වෙත ඉදිරිපත් කිරීමෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර බහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල පාලනයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 150ක් පමණ ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද සිටින බවයි. මොවුන් පිරිස ස්වයං නිරෝධානයට යොමු කර ඇත්තේ එම ගැටුමෙන් මියගිය හා තුවාල ලැබූ රඳවියන්ගෙන් වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් වීම හේතුවෙන්. මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ නීතිඥවරුන් විසින් මෙම සිද්ධියේදී මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී ගොනු කළ නඩුව අද කැඳවුවා. මේ සිද්ධියේ මෘතදේහයන් කොරෝනා තියෙනවා කියලා ආදාහනය කළොත් මේ සිද්ධියත් එක්ක තියෙන මේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට දැඩි පහරක් දැඩි අගතියක් සිදු වෙන්නේ. රැඳවියන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කළා ඒ සම්බන්ධයෙන් මේ යුක්තිය ඉටු කර ගැනීමට සුදුසු ආකාරයේ නියෝගයක් අපි බලාපොරොත්තු වෙනවා ගරු අධිකරණයෙන් ලබා ගන්න. එමෙන්ම මහර බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමෙන් රඳවියන්ගේ හා ඔවුන්ගේ ඥාතින්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් අද සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය විසින් පැමිණිල්ලක් ගොනු කළා.
මහර බන්ධනාගාරයේ ඒ සිදුවුණු අමානුෂික ඝාතනයත් එක්කම අපිට දැනගන්න ලැබුණා රැඳවියෝ විශාල පිරිසක් මේ වෙනතෙක් අතුරුදහන්ව ඇති කියලා. නමුත් අද මේ වෙනකම් බලධාරීන් ඒ රැඳවියෝ ඉන්නේ කොහෙද මොනවද වුනේ කියලා කිසිම දෙයක් ඔවුන්ගේ නෑදෑයින්ට ඔවුන්ගේ ඒ බාරකාරුවන්ට ප්‍රකාශ කිරීමට අපොහොසත් වෙලා තිනවා. මගේ මහත්තයා නෑ මහර බන්ධනාගාරයට ගියා. එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාණක් මං කියන්නේ මගේ මහත්තයාව හොයලා දෙන්න කියලා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ උපවාසය අද 8 වන දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ සුළු නඩු ඇති පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලමින්. මේ අතර සුළු වැරදි සම්බන්ධයෙන් නිදහස් කිරීමට හැකියාව ඇති රැඳවියන් හැකි ඉක්මනින් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු විධිමත් නිරෝධායන ක්‍රියාවලියකින් පසුව සමාජගත කිරීම කෙරෙහි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අද පැවති රැස්වීමකදී අයවැය විවාදය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ කතාවේ කොටසක් ඉවත් කිරීමට යාමේදී පාර්ලිමේන්තුව තුළ අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අද විවාදයට ගැනුනේ වෙළඳ අමාත්‍යංශය කර්මාන්ත අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂයන්. Through these tax cuts, this government has crowned themselves as the super neoliberalists. This government has embarked on a policy of some medieval autarky, putting import restrictions, having a process whereby we are moving towards a restricted economic model which stifles international trade, and we are somewhat moving towards an economy that is akin to North Korea, a failed state, a bankrupt economy. The present administration have failed in their duty to present to the country the second and third quarter figures for the economic growth rates. Honorable Leader of the Opposition, during your speech, I think it is by mistake that you have mentioned that a country as a failed state. So permit me to expunge that part of yours from your speech because that had nothing to do with us, I think. අසාර්ථක රාජ්‍යයක් නෙමෙයි මම කිව්වේ. Anyway, I don't know whether I have. අසාර්ථක රජයක් නෑ. සමාවෙන්න එහෙම එක්ස්පන්ජ් කරන්න බෑ ඔබතුමාට මගේ speech. No. So if it had been. ගරු කතානායකතුමනි ඇයි මේ මයික් එක ඔෆ් කරන්නේ? No, it had not been off. කවුරු හරි ඉන්නවද මේ රිවර්ස් පෙත්ත ගහගෙන අරගත්තේ මේ මයික් ඔෆ් කරන? But you can. No, I have not. Yeah. I'm sorry. But anyway, if it is so, I will get it. For example, if I in the course of a speech use the term failed state, you can't expunge that. That is my opinion. How on earth can you expunge that? What gives you the right to expunge such terms? You can't. It's a very supportive comment from Honorable Gajam Ponnambalam because they wanted to say that Sri Lanka is a failed state. අපේ විපක්ෂ නායකතුමාට ලොකුම ප්‍රශ්නේ තිබ්බේ මේ මයික් එක හසුරුවන්නේ කවුද කියන එක. හැබැයි ඉතින් ගරු විපක්ෂ නායකතුමා අවුරුදු 5ක් මෙරට ආණ්ඩුවේ පහුගිය ආණ්ඩුවේ ගරු කතානායකතුමනි අමාත්‍යවරයෙක් විදිහට හිටියා. කැමර එකයි මයික් එකයි නම් හැමතැනම අරගෙන ගියා හදපු ගෙවල් වල ප්‍රමාණය කෙසේ වෙතත්. ජනාධිපතිතුමා ගාවේ කතාවේ මොකද්ද කියන්නේ? හොරසල්ලි පිටරට තියෙන හොරසල්ලි ගේන්න සුද්ධ කරන්න අපි දෙනවා බදු සමාවක් පොදු සමාවක් කියපු ඔක්කොම බොරු. මේ පරණ තැටියම රෝල් කරලා ඇස්තු වෙන්න එපා. කොහෙද කිව්වේ කළුසල්ලි සුදු කරන්න දෙනවා කියලා කොහෙද තියන්නේ? මුදල් විසඳු කරන්න දෙනවා කියලා කොහෙද තියන්නේ? JDB එකේ තිබෙන සියලුම වතු තමුන්නාන්සේගේ ඥාතිවරුන්ට දුන්නද නැද්ද? ඔබතුමා ලයිස්තුව අරගෙන ඇවිල්ලා මගේ දීපු ඥාතින්ගේ නම් ලයිස්තුවම දෙන්න මම ඒකට උත්තර දෙන්නම්. හරිද? හම්බන්තොට වරාය ඔබතුමාලා දුන්නානේ. ඒ මුදල් වලට මොකද උනේ? මම මුදල් අමාත්‍යාංශ විවාදයේ තියෙනකොට ඒකට උත්තර දෙන්න. නෑ දැන් කියන්න. මට වෙලාව නෑ. එච්ච දෙයක් නෑ. හරි ජාතික අපරාධයක් කරුවේ. ඔය මහජන උපයෝගිතා කොමිසම මේ වෙලාවේ මෙගාවොට් 300ක LNG බලාගාරයක් ගැන කටයුතු කරමින් තිබෙනවා. අයවැය විවාද පැවැත්වෙනකොට ජනාධිපතිවරයාගේ ලේකම් පී.බී. ජයසුන්දර භාණ්ඩාගාර ලේකම්ට ලියුමක් කරනවා මහජන උපයෝගිතා කොමිසම හොස්තු කරනවා කියලා. මේ පාර්ලිමේන්තුව මොකටද මේකට? විවිධ අයථා ගනුදෙනු සිද්ධ වුණොත් පාරිභෝගික ජනතාවට අසාධාරණයක් වෙන පරිදි බරක් පැටවෙන පරිදි විදුලි බිල වැඩි කරන්න ඉඩ නොදුන්නේ මහජන උපයෝගිතා කොමිසම. අලුතෙන් ආපු LNG බලාගාරේ පර්චේසින් ඇග්‍රීමන්ට් එක මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කරන්න දෙනවා. එතකොට මිලදී ගැනීමේදී මොනතරම් ප්‍රමාණයකට විදුලි ඒකකයක් මිලදී ගන්න ඕන කියලා නිර්ණායක දෙන්නේ මහජන උපයෝගිතා කොමිසම. පී.බී. ජයසුන්දරගේ ලියුමකින් මහජන උපයෝගිතා කොමිසම හොස්තු කරන්න බෑ. ආණ්ඩුවට වීත් නෑ, ආණ්ඩුවට හාලුත් නෑ, ආණ්ඩුවට සල්ලිත් නෑ. මේ ගැසට් ගහලා හාල් මිල පාලනය කරන්න බෑ. මම අහගෙන හිටියා සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු හරියට නිකන් මැරලා ඉපදිලා වගේ කතා කරන්නේ. පහුගිය අවුරුදු 5 සතොසේ පාඩුව විතරක් බිලියන 9කට වැඩි. සතොසට ගෙනාවා ජෙනරේටර් 400ක්. KV 15 ජෙනරේටර් KV 20 ලේබල් එක ගහලා
ලක්ෂ 12000ක දූෂණයක් වුණා සතොසේ. පොඩි ගණන් නෙමෙයි. පිම් පෙට්ටියක් ගෙනල්ලා පිම් පෙට්ටිය සල්ලි ටිකක් ගණන් කරපු ආණ්ඩුව මේ ගහන්න අමතක වෙලා දැන් හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දෙන් ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් කියලා. මම දැක්ක අර බදුල්ල දිස්ත්‍රික්කේ മന്ത്രി කෙනෙක් හරි කියලා ගහගෙන ගියේ කාලේ. එයා කියනවා දැන් අවුරුදු දෙකකින් පෙරලන්න පුළුවන්ලු. ආන්නේ කොච්චර හරිද කියනවා නම් බදුල්ල දිස්ත්‍රික්කේ ඡන්දෙන්නේවත් නැහැ. ජාතික ලක්ෂ්‍ය පාර්ලිමේන්තුවට ආවේ. කයිය කෙරුවව වෙනම කතන්දරයක්. හැබැයි Tamanට ආත්ම ශක්තියක් තිබුණේ නැහැ. Tamanට ඡන්දෙ දුන්න මිනිස්සුන්ට කියලා මූණ දීලා മന്ത്രി වෙන්න. තවත් පුවත් කිහිපයක් දැන්. කොරුණා පරදවමු උපදෙස් පිළිපදිමු ජීවිතය සුරකිමු. තේමාව යටතේ කොවිඩ් රෝගය ආසාදනය වීම වළක්වා ගනිමින් තම සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද කඩුවෙල ප්‍රධාන බස්නතුම්පලේදී ආරම්භ කෙරුණා. බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස් ප්‍රතිකාර්යාලයේ යුනිලිවර් සමාගමේ ලයිෆ් බෝයි වෙළඳ සන්නාමය හා මනුසත් දෙරණ එක්ව මෙයදියත් කරනවා. මෙම වැඩසටහන දෙසැම්බර් 15 වන දින දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව බස්නාහිර පළාතේ පොලිස් වසම් 108ක මෙය ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. දිවයිනේ උතුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. ඒ බුරවි සුලිකුණාටුව මේ වන විට දිවයිනේ නිවතට ගමන් කළද එහි වක්‍ර බලපෑම් මත තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද වැටීමේ හැකියාව ඇති බැවින් වැලිකන්ද පුණානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට මරදානයේ සිට කොවිඩ් රෝගීන් 23 දෙනෙකු රැගෙන ගිය බස් රථයක් අද උදෑසන 5ට පමණ වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. ඒ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් බස් රථයක් සමග එකිනෙක ගැටීමෙන් බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා තුවාල ලබා ඇති නමුත් කිසිදු කොවිඩ් ආසාදිතයෙකුට අනතුරක් සිදුව නැහැ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා අද සියදුරේ වැඩභාරගත්තා. මාවිනල්ල ඕවත්ත ප්‍රදේශයේ පිරිසිදු තේකොළ සමග කසල තේ කලවම් කර සකසා ඇසුරුම් කර වෙළඳපළට නිකුත් කරන නිෂ්පාදනාගාරයක් වැටලීමට කෑගල්ල පොලිසියට හැකිව තිබෙනවා. පොලිස් භාරයටගත් කසල තේ තොගේ කොපමණද යන්න ගණනය තවමත් සිදු කරන බවයි වාර්තාකරු පවසන්නේ. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.